මේ යෝජනාව ගරු නලින්ද ජයසිංහ මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා. ගරු නියෝජ්‍යකාරක කතානායකතුමනි සභාව කල්තබන අවස්ථාව යෝජනාව දේශපාලන බලය පාවිච්චි කරමින් රටේ පවතින නීති උල්ලංඝනය කරමින් සහ නීති විරෝධී ලෙස මුදල් ආයෝජනය කරමින් ආරම්භ කර ඇති බැටික්ලෝ ප්‍රයිවට් කැම්පස් ආයතනය නිදහස් අධ්‍යාපනයටත් ජාතික සංහිඳියාවටත් බාධාවක් බවට පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් පිළිබඳ කාරක සභාව මගින් මේ සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදු කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම නීති විරෝධී ආයතනය වහාම රජයට පවරාගෙන ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පීඨ සංකීර්ණයක් බවට පත් කළ යුතු බවටත් සැක කටයුතු අයරින් මුදල් ගනුදෙනු සිදු කළ හා නීති විරෝධී ලෙස ක්‍රියා කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවටත් මෙම ගරු සභාවට යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ බැටික්ලෝ ප්‍රයිවට් කැම්පස් ආයතනය පිළිබඳව මේ වන විට මේ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා හරහා විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත් ඒ වගේම කෝප් කාරක සභාවත් අනිත් පැත්තෙන් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද විශේෂ කාරක සභාවත් මේ පිළිබඳ විමර්ශනය කරා. මම දන්නා හැටියට මීට අමතරව CID එක සහ FCID එක මගිනුත් මේ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් සිදු කරගෙන යනවා. දැන් අපේ රටේ රාජ්‍ය නොවන නැත්නම් පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන ආරම්භ කිරීම සඳහා යම් යම් නීති අනපනත් පවතිනවා. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මගින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කළත් 1985 ගෙනෙන ලද සංශෝධනය නිසා රාජ්‍ය නොවන නැත්නම් පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන පිහිටවන්නට යම් අවසරයක් ලබා දීලා තිබෙනවා. එයත් ලබා දී තිබෙන්නේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති හැටියට ශ්‍රමිකයන් පුහුණු කරන ආයතන සඳහා උපාධි ලබා දෙන්නටයි. ඒ අනුව ඒ සංශෝධනය ඉදිරිපත් කිරීමේදී බොහොම පැහැදිලිවම අවසර ගත යුතු රජයේ ආයතන ප්‍රමාණයක් නම් කරලා තිබෙනවා. එය ආයෝජන මණ්ඩලය ලියාපදිංචි වෙන්නට ඕන. ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ගන්නට ඕන. උපාධියට අදාළ වෘත්තීමය සභාවේ අනුමැතිය ගන්නට ඕන. ඒ සෞඛ්‍යයට අදාළ එකක් නම් සෞඛ්‍ය අමාත්‍යාංශ අවසරය ගන්නට ඕන. මේ ආදී රාජ්‍ය ආයතන පද්ධතියක් මගින් තමයි ඒ අවසර ලබා ගත යුතු වන්නේ. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ මේ ලාභය එපීමේ අරමුණේ ආරම්භ කරන ලද මේ පෞද්ගලික උපාධි ප්‍රදානය කරන ආයතන නිතරම මේ ක්‍රමවේදය කඩමින් තමයි ඉස්සරහට ආවේ. හොඳම උදාහරණය මේ පාර්ලිමේන්තුවේත් අපි සාකච්ඡා කරපු සයිටම් සම්බන්ධ ප්‍රශ්නය. අපේ කිරියල් ඇමතුමා උසස් අධ්‍යාපන ඇමතුරා ඉන්න කාලේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. ඔව්. නම කිව්වා විතරමයි. ගරු සභානායකතුමා. සර් සයිටම් එක සම්බන්ධයෙන් මම එතුමාට මතක් කරන්න කැමතියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්න සයිටම් එක පිළි අරගෙන. නමුත් ආණ්ඩුව හදිසි වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙන්න කලින් මාසයකට කලින් ඒ සයිටම් එක වහලා දැම්මා. මම අනන්ත කිව්වා සයිටම් එක වහන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අපිට එනවා. එතකොට අපිට සයිටම් එක නිත්‍යානුකූල කරන්න පුළුවන් පුද්ගලික ප්‍රයිවට් එඩියුකේෂන් ස්ථාපිත වෙනවා කියලා. නමුත් රජය ඒක ඇහුවේ නැහැ. රජය මේක හදිසි වෙලා වහලා දැම්මා. වහලා මාසයක් යනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආවා සයිටම් එක පිළිගන්න කියලා. සුමානකට කලින් ඔබතුමාලා පත්‍රයේ දකින්න ඇති. සයිටම් එකේ ශිෂ්‍යයන්ට වන්දි ගෙවන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බලලා මල්ලෙන් එළියට පැන්නා. ඒ කියන්නේ සයිටම් ආයතනය ගැන ඒකට ලබා දෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කිරියල් ඇමතුමා මාසර කලින් දැනගෙන හිටියා. ඒකනේ ආණ්ඩුවට බල කරා කියලා කියන්නේ පොඩ්ඩක් ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් එනවා කියලා. දැන් ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒක හැන්සාට් ගතලා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන්න කියලා කියන්නේ මම දැනගත්ත සයිටම් එක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව ලැබෙන බව. හොඳයි හොඳයි. ඔබතුමා දන්නේ නැහැ ඒක. තීන්දුව ලැබෙන බව කවුරුත් දන්නවා. මොකද්ද තීන්දුව කියලා දන්නේ නැහැ කවුරුවත්. හැබැයි එතුමා දැනගෙන ඉඳලා තිබෙනවා මේකට ලැබෙන්නේ ඔය කියන ආකාර තීන්දුවක් කියලා. දැන් අපේ රටේ විශේෂයෙන් මේ වෛද්‍ය ශිෂ්‍යයන් දින 500කට වඩා සත්‍යග්‍රහ කරලා
දින 300කට වඩා පන්ති වර්ජනය කරලා. ඒ දෙමව්පියෝ එකතු වෙලා විශ්වවිද්‍යාල ආචාර්යවරු එකතු වෙලා ඒ ආයතනය සඳහා සයිටම් එකේ සිසුන්ටත් සාධාරණයක් වන විසඳුමකට මේ පාර්ලිමේන්තුව එකඟ වුණා. ඒක හරි වැදගත්. මොකද නැත්නම් ඒ ආයතනයේ සිසුන් රැවටීමකට ලක් වුණා. ඔවුන් දැනදැනම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ ආයතනයකට ඇතුළත් වීම සම්බන්ධයෙන් ඕන්න නොසලකා ඉන්න තිබ්බා. හැබැයි ඒ සයිටම් ආයතන බැඳි සිසුන් ගැන සලකලා බලලා පාර්ලිමේන්තුව පහුගිය 2018 ජූනි මාසේ 29 වෙනිදා මේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විද්‍යාලන පනත පාර්ලිමේන්තුව සම්මත කරා. ඒ අනුව බොහොම පැහැදිලිව කිව්වා ඒ ආයතනය ඉගෙන ගන්න සිසුන්ටත් KD එක උපාධි ලබා ගන්න පුළුවන් කියලා. අත්‍තරම MBBS සයිටම් ගන්න හිටපු අයට MBBS KD ලැබෙනවා කියන විශේෂ වරප්‍රසාදයක්. හැබැයි අද වෙනකොට ඒ පාර්ලිමේන්තුව විසින් සම්මත කරපු පනත වෙනුවට යම් තීන්දුව ලබා දීලා තිබෙනවා. ඒ ප්‍රශ්නය තවදුරටත් ව්‍යාකූල කරන්නේ නැතුව හිතුවක්කාරීව අත්නෝමතික හැසිරෙන්නේ නැතුව පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනත අනුව හැසිරෙන්න කියලා මම මේ සියලු ආයතන මතක් කරන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ඒ කාලේ ඒ සයිටම් එක සඳහා අවසරය ලබාගෙන එහෙම නැත්නම් ගත්තොත් ඒ නීතිය කඩ කරමින් එතනට ආවේ එවකට ඇමතිවරයා වෙලා හිටපු SB සානායක ඇමතිවරයාගේ දේශපාලන බලයත් නිමල් ප්‍රාන්දු මහතාගේ මුදල් බලයත් පාවිච්චි කරලා. දැන් මේ අවස්ථාවේදී මේ බැටික්ලෝ කැම්පස් එක සඳහා දේශපාලන බලයත් මුදල් බලයත් හිස්බුල්ලා හිටපු මන්ත්‍රීවරයා විසින් පාවිච්චි කරලා තිබෙනවා. මේ ආයතනය මුලින්ම 2013 ජූනි මාසේ 11 වෙනිදා තමයි ඔවුන් ඉස්සෙල්ලාම පටන් ගන්නේ යුනිවර්සිටි කොලෙජ් බැටිකලෝ කියලා. ඒ කියන්නේ රට පුරා ඉන්න තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාවක් ආරම්භ කරන්නට නොමිලේ තමයි මේ ශ්‍රී ලංකා හීරා ෆවුන්ඩේෂන් එක. එහෙම නැත්නම් හිස්බුල්ලා මැතිතුමා සභාපතිත්වය දරන මේ ශ්‍රී ලංකා හීරා ෆවුන්ඩේෂන් එක එවකට තරුණ කටයුතු සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් එක්ක ගිවිසුමකට අත්සන් කරන්නේ. මම ඒ ගිවිසුම සභාගත කරනවා. ඒ ගිවිසුම හැටියට 2013 අගෝස්තු 15 සිට 2016 අගෝස්තු 15 දක්වා අවුරුදු 3ක් සඳහා තමයි මේ යුනිවර්සිටි කොලෙජ් බැටිකලෝ කියන ආයතනය ආරම්භ කරන්නට රජයත් එක්ක ගිවිසුම් ගත වෙන්නේ. ඒකේ බොහොම පැහැදිලිව කියනවා all diploma courses should be open to the youth of general public Sri Lanka. ඒ වගේම කියනවා the diploma courses should be offered on free of charge basis කියලා. දැන් මෙහෙම අවසර ගන්න හීරා ෆවුන්ඩේෂන් එක ඔවුන් 2014 දෙසැම්බර් 10 වෙනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලියාපදිංචි වෙනවා සමාගමක් හැටියට. ඒ වගේම 2016 මැයි මාසේ 19 වෙනිදා ඔවුන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් එක්ක ගිවිසුම් ගත වෙනවා. එතකොට ඔවුන් ක්‍රමානුකූලව අර යුනිවර්සිටි කොලෙජ් එකක ඉඳලා උපාධි ප්‍රදානය කරන කැම්පස් එකක් දක්වා මේ විදිහට පරිවර්තනය වෙනවා. ඊළඟට මේකට ඉඩම ලබා ගැනීමේදී මොකද වෙන්නේ? ඉඩම ලබා ගන්නේ මහවැලි අධිකාරියෙන්. ඒ කාලෙත් මහවැලි අධිකාරිය මඩකලපුව කෝරළේපත්තු උතුර ප්‍රාශලේකම් කොට්ටාසේ පූනානි නැගෙනහිර ග්‍රාම සේවා නිලධාරි වසමේ මහවැලි බී කලාපයට අයිති අසේලපුර ජයන්තියාය ඒකකය. මේකට මහවැලියට තිබුණා වෙන සැලැස්මක්. හැබැයි එහෙම තියෙනකොට නොමිලේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට කරන ඉල්ලීමක් පිළිබඳ සලකලා බලලා 2013 ජූනි මාසේ 24 වෙනිදා අක්කර 35ක් දෙනවා අවුරුදු 35ක බද්දට. කීයද? බදු මුදල අක්කර එක රුපියල් 14340යි. වසරකට මේ අක්කර 35ට ගෙවන්න ඕනලා තිබුණ රුපියල් 4,91,200යි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 5කට වඩා අඩුවෙන් තමයි මේ අක්කර 35 බදු ගන්න. ඊළඟට ඉඩම හරි දැන් BO එකත් එක්ක ව්‍යාපෘති අත්සන් කළා තියෙනවා. ඊළඟට මේගොල්ලෝ මොකද කරන්නේ? මේකට මුදල් ගෙනා ගන්නවා. සෞදි අරාබියෙන්. සෞදි අරාබියේ තිබෙන අබ්දුල්ලා අල් ජෆාලි කියන පදනමෙන් අවස්ථා 7කදී රුපියල් කෝටි 360කට ආසන්න මුදලක්. එහෙම නැත්නම් ඩොලර් මිලියන 24.6ක් 2016 මාර්තු සහ 2017 ජූනි අතර ගෙනා ගන්නවා. ඊළඟට දැන් මේ ක්‍රියාවලිය නීති විරෝධී කියලා කියන්නේ ඇයි? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළයෙන්ම ගත්තොත් මේ ඉඩම ලබා ගැනීම නීති විරෝධී. මේ මගේ ළඟ තිබෙනවා මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා විගණන වාර්තාව. දැන් මේ මහවැලි අධිකාරියෙන්
12 මාර්තු 15 මේ ඉඩමට අවසර ලබා ගන්නකොට එතකොට මහවැලි සංවර්ධන ඇමතිවරයා වෙලා හිටියේ නිමල් සිරිපා සිල්වා ඇමතුමා. ඒ වෙලාවේ අවසර ලබා දෙන්නේ නොමිලේ වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ හැදෑරීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනගා ගන්නට. එතකොට ඒකට ඒ මොහොතේදී මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලැබිලා තිබෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඉඩම් බැහැර කරනකොට ඒක ඉඩම් බැහැර කිරීම ඒ යෝජනාව ගැසට් පත්‍රයක් මගින් පළ කරන්න ඕන. ඒක පළ කළා නැහැ. ඊළඟට එහෙම ඉඩම් බැහැර කරනකොට ඒ සඳහා මහවැලි අධිකාරියේ භෞතික සැලසුම් කමිටුවේ අධ්‍යක්ෂවරයා නිර්දේශ කරන්නට ඕන. ඒක කරලා නැහැ. මහවැලි මූලික ඉඩම් පරිහරණය පිළිබඳ සැලැස්ම අවධානය යොමු කරන්නට ඕන. මොකද මේ ඉඩම කියලා කියන්නේ මහවැලි කලාපවල සෝන් 4A සිද්ධපුර නගරය ගොඩනගන්නට මහවැලි අධිකාරිය විසින් සැලසුම් කරන ලද කලාපයක්. එහෙම තිබියදී ඒ මූලික ඉඩම් පරිහරණ සැලැස්ම නොතකා තමයි මේක ලබා දෙන්නේ. ඊළඟට පරිසර අධ්‍යයන වාර්තාවක් ගන්නට ඕන. හැබැයි මහවැලියේ ඒ කියන්නේ පරිසර සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳ වාර්තාවක් ගන්න නැහැ. ඉඩම අරගෙන 50ක් විතර ඉදිකිරීම කරලා තමයි මහවැලියට කියන්නේ වාර්තාවක් ලබා දෙන්නට කියලා. එතකොට මෙන්න මේ ආකාරයට ඉඩම ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඊළඟට මේගොල්ලන්ට දුන්නේ අක්කර 35යි. හැබැයි අක්කර 35ක් ගත්තට මේ වෙනකොට මහවැලි අධිකාරිය පෙන්눔 කරනවා තමන්ගේ වාර්තා මගින් මේ තිබෙන මහවැලි අධිකාරිය විසින් නිකුත් කරන ලද land occupation map of Batticlaw campus private limited කියන මේ Google map එක ඒ අනුවම පෙන්눔 කරනවා අක්කර 35ට වඩා දැනටමත් අක්කර 8ක් වැඩිපුර භාවිතා කරනවා කියලා. එතකොට මේ නීති විරෝධී විදිහට දැනටමත් අක්කර 8ක් බලහත්කාරයෙන් පරිහරණය කරනවා. ඒ අතරේ තවත් අක්කර 45ක් ගැනීම සඳහා ඔවුන් අවසරය පතනවා. කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2012 දී ඉඩම ලබා ගැනීමේ ඉඳලා මොකද මේ රජය පොදු කටයුත්තක් සඳහා නොමිලේ අපේ රටේ තරුණ තරුණියන්ට අධ්‍යාපනයක් ලබා දෙන්නටයි මේ ඉඩම වෙන් කරන්නේ. එහෙම වෙන් කළා තිබියදී තමයි තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා කූට උපක්‍රම පාවිච්චි කරලා ක්‍රමානුකූලව මෙය උපාධි විකුණායතන බවට පත් කරමින් යන්නේ. ඊළඟට මේක ගොඩනැගිලි ඉදි කරලා තිබෙනවා. අපි දැක්කා මාධ්‍ය වලින් මේ ගොඩනැගිලි පිළිබඳව රට වාර්තා කරනවා. ඒ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ සාමාන්‍ය ගොඩනැගිලි ඉදි කරනකොට ප්‍රාදේශීය සභාවේ ගන්න ඕන අනුමැතිය ලබාගෙන නැහැ. ඊළඟට මේක නීති විරෝධී වෙන්නේ. දැන් මේ හිස්බුල්ලා හිටපු മന്ത്രിවරයා හිටපු ආණ්ඩුකාරතුමා 1993 වගේ කාලෙක මේ හීරා පදනම ආරම්භ කරලා තිබෙනවා. ඒක එක වෙලාවක ශ්‍රී ලංකා හීරා ෆවුන්ඩේෂන් එක පස්සේ හීරා ෆවුන්ඩේෂන් එක. හැබැයි මේ ආයතනය සාමාන්‍ය රටේ නීතිය හැටියට 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ පනත යටතේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ලියාපදිංචි කළා නැත. එතනත් නීති විරෝධී භාවයක් තිබෙනවා. ඊටත් වඩා ගරු නියෝජ්‍ය කතානායක ඔබතුමාට තව විනාඩි 2යි තියෙන්නේ. මම විනාඩි 5ක් ගන්නවා හඳුන්වන්නේ මන්ත්‍රීතුමාගේ. ඊටත් වඩා මේක තිබෙන ප්‍රශ්නය තමයි මේ ආයතනය සඳහා මුදල් ලැබීම. මේක තමයි තිබෙන මේ බරපතලම ප්‍රශ්නය මේ ආයතනයේ. මේකට මුදල් ලැබිලා තියෙන්නේ සෞදි අරාබියෙන්. හැබැයි මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න හිස්බුල්ලා මහත්මයාට හෝ ඔහුගේ පුත්‍රයාට හරියට කියාගන්න බැරි වුණා මේක ණයක්ද ප්‍රධානයක්ද කියලා. ඔවුන් පාර්ලිමේන්තු කාරක සභාවට වාර්තා කරලා තියෙන්නේ මොකද්ද? පාර්ලිමේන්තු කාරක සභාවේදී හිස්බුල්ලා මහත්මයා කියනවා මෙන්න මෙහෙම. ඔව් කියනවා මේ ප්‍රශ්නේ අපි අහුවට පස්සේදී we signed an agreement with the Sheikh Al Abdullah Al Jafalis charity fund based in Jeddah, Saudi Arabia. So we had a meeting with them, signed the agreement and got the money. That was a soft loan with no interest which we have to pay back after 5 years and it has to pay in 15 years. We got money through the Bank of Ceylon. කියන්නේ මේ මුලින් නිකන් මේක ප්‍රධානයක්ද ණයක්ද කියන එක පිළිබඳව හරියට කියාගන්න බැරුව ඉඳලා ඔන්න එක වෙලාවක ඉස්පුල්ල මන්ත්‍රීතුමා කියන මහත්මයා කියනවා මේක ණයක් කියලා. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මේ ණය ලැබෙනකොට ඒ ණය ගිවිසුම ඉදිරිපත් කරන ආයතන ඉදිරිපත් කළා නැහැ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට මේක දීලා නැහැ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට මේක දීලා නැහැ. අනික් ලංකා බැංකුවටවත් දීලා නැහැ මේ ණය ගිවිසුම. අනික් කාරණේ තමයි දැන් මේ ආයතනයට ණයක් ගන්නවා කියලා කිව්වට මේ ණය ගෙවන්නේ කොහොමද?
එහෙම ගන්න පුළුවන් account එකකින් නෙමෙයි මේ මුදල් ලබාගෙන තිබෙන්නේ. මේ මුදල් ලැබීම පිළිබඳව මම හිතන්නේ මීට වඩා දැඩි පරීක්ෂණයක් කළ යුතු. දැන්ටවත් මම දැක්කා 2019 ජූලි මාසේ 19 වෙනිදා ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙනවා හිස්බුල්ලා සරසවියට සෞදි තහනම් සංවිධානයකින් කෝටි 1757ක් කියලා. කියන්නේ අපිට වාර්තා වෙලා තිබෙන මුදලටත් වඩා වැඩි මුදලක් මේකට ලැබිලා තිබෙනවා කියලා FCID එක අධිකරණයට වාර්තා කරලා තිබෙනවා. අනිත් කාරණේ තමයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ ගරු නියෝජක කතානායකතුමනි දැන් මේ ආයතනය මෙය රාජ්‍ය පෞද්ගලික හවුල් සමාගමක් හැටියට 2013 ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරන එක පාර්ශවයක් වුණ එක පාර්ශවයක් වුණේ ශ්‍රී ලංකා අපේ රජයේ වෘත්තීය පුහුණු සහ තරුණ කටයුතු අමාත්‍යාංශය. අනිත් පාර්ශවය හීරාපදනමේ සභාපතිවරයා හිස්බුල්ලා මන්ත්‍රීවරයා එහෙම නැත්නම් හිටපු ආණ්ඩුකාරතුමා දැන් රජයත් එක්ක එහෙම ගනුදෙනුවක් කිරීම අපේ රටේ නීතියට කොතරම් එකගයිද? ඔහු පැහැදිලිවම අර බැඳියාවන් අතර ගැටුමක් නැත්නම් conflict of interest එක වැටෙන ඒ තත්ත්වයේ වරදක් මෙතන කරලා තිබෙනවා. රජයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳිමින් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඉඳිමින් ඔහු තමන්ගේ වරප්‍රසාද පාවිච්චි කරලා තමයි ඒ ගනුදෙනු සිද්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබතුමා දන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න රාජි සේනාරත්න ඇමතුමාට එරෙහිව 2000 අප්‍රේල් මාසෙදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසින් ගොනු කරන ලද නඩුවක් අනුව රාජ්‍යනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහිමි වුණා. එවැනිම ආකාරයකට රජයත් සමග ගනුදෙනු කිරීමේ පදනම යටතේ මේ හිස්බුල්ලා මහත්මයාගේ මන්ත්‍රී ධූරය අතීතයට බලපැවැත්වෙන පරිදි අහෝසි කරන්නට පුළුවන්. මම දන්නා හැටියට නීතිපති දෙපාර්තමේන්තුව දැනටවත් මේ පාර්ලිමේන්තුවට දන්වලා තිබෙනවා ඒ අපේ ව්‍යවස්ථාවේ 91 අනුව මෙවැනි ගනුදෙනුවක් කිරීම නිසා ඒ ගිවිසුමට ඇතුළත් වෙ 2013 6/11 සිට ඔහුගේ මන්ත්‍රී ධූරය අවලං කිරීමේ හැකියාවක් පවතිනවා කියලා. ඒ විතරක් නෙමෙයි. ඒ අනුව ව්‍යවස්ථාවේ මේ ව්‍යවස්ථා 100 යම්කිසි තැනැත්තෙකු තමා නුසුදුසුකු වී ඇති බව හෝ තමාගේ ආසනයේ හිස් වී ඇති බව හෝ දැනම නැතහොත් ඒ බව දැනගැනීම ප්‍රමාණවත් හේතු තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කරන ලද අවස්ථාවේදී එසේ තෝරාපත් කරගනු ලැබීමට සුදුසුකම් නොමැතිව සිටි නමුත් එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කරගනු ලැබ පාර්ලිමේන්තුව අසුන්ගතහොත් හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය දුනහොත් හෝ පාර්ලිමේන්තුවේ ස්වකීය ආසන හිස්වීමෙන් පසුව හෝ පාර්ලිමේන්තුව අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ තමා නුසුදුසෙකු පසු පාර්ලිමේන්තුව අසුන්ගතහොත් හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය දුනහොත් ඒ තැනැත්තා එසේ අසුන් ගන්නා වූ හෝ ඡන්දය දෙන්නා වූ හෝ එක් දවස වෙනුවෙන් රුපියල් 500 බැගින් වූ දණ්ඩන මුදලකට යටත් වන්නේය. ඒ දණ්ඩන මුදල ජන රජයට අයත් විය යුතු ණය මුදලක්සේ නීතිපතිවරයා විසින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරීමෙන් අය කරගත යුත්තේය. තව විනාඩි 2යි ඔබතුමාට. කොහොම පැහැදිලි මෙය අර සයිටම් ආයතනය හා සමානම නීති විරෝධී ආයතනයක්. නීති විරෝධී ආයතනයක්. තමන්ගේ දේශපාලන බලය මුදල් බලය පාවිච්චි කරලා මේ සෞදි අරාබියෙන් හෝ වෙනත් රටවල් වලින් මුදල් කරා ගැනීම සඳහා සිදු කරන ලද ජාවාරමක් හැටියට තමයි මේක හඳුන්වන්න වෙන්නේ. අතරම එතුමාට ඕනකමක් තිබුණා නම් මේ රටේ අධ්‍යාපනය ව්‍යාප්ත කරන්නට විශේෂයෙන් නැගෙනහිර පළාතේ ඒ දරුවන්ට තිබෙන උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්නට එතුමා රජයත් එක්ක එකතු වෙලා මේ දේවල් කරන්න ඉඩකඩ තිබුණා. හැබැයි ඒ වෙනුවට ඉඩමත් අරගෙන තිබෙන්නේ නීති අනුකූලව නෙවෙයි. මුදල් කරාගෙන නීති අනුකූලව නෙවෙයි. ඒ වදිවට තමන්ගේ මන්ත්‍රී ධූරයේ නියෝජ්‍ය අමාත්‍යකම පාවිච්චි කරලා තිබෙනවා මේකට අවසර ලබා ගැනීම හෝ මේ කටයුතු කිරීම සඳහා. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාර්ක සභාව යෝජනා කරනවා මේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රජයට පවරාගෙන ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පීඨ සංකීර්ණ බවට පත් කරන ලෙස හා මේ අයථා ගනුදෙනුවට සම්බන්ධ වෙච්ච නීති විරෝධීව කටයුතු කරපු අය නීතිය හමුවට පමුණන කියලා මේ යෝජනාව ඉදිරිපත් කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.